අයිබන් තේනා සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අපි යනවා පුතේ නම් අලුත් පාඩමට අවසාන 10 ශ්‍රේණියේ අවසාන ෆිසික්ස් පාඩම තමයි ද්‍රව ස්ථිති පීඩනය හා එහි යෙදී. අවසාන පාඩම කියන්නේ දැනට ඉතුරු වෙලා තියෙන දේවල් වලින් අවසාන පාඩම. මොකද විද්‍යුතය තමයි අවසාන හරිය තියෙන පාඩම අච්චු පොතේ නේද? ඒකත් ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට මම ආරම්භ කරනවා පීඩනය මාතෘකාව. පීඩනය මාතෘකාව. හරිද? right. මතකයිද පීඩනය? මොකක්ද අපි සාමාන්‍ය ජීවිතේ පීඩනයට කියන්නේමයි පුතේ? තෙරපීමක් නේද? තද කරනවා. තෙරපීමක්. ප්‍රෙෂර් ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රෙෂර්. වාට පේනවා පුතේ මේ තියෙන ප්‍රෙෂර් මීටර් එකක්. හරිද? ඔරලෝසුවක් වගේ නේද? ඔව් ඒ වගේ එකක් තමයි. බැරෝමීටර් කියන්නේ අහලා තියෙනවද? ඔව් ඒ තමයි පුතේ ප්‍රෙෂර් මීටර් එකක් නැත්නම් බැරෝමීටර් එකක්. අපි කියනවා පීඩනය. මෙයා නම් පුතේ වැඩිම අපි මේ වායුගෝලීය පීඩනය මනින උපකරණයක රූපයක් තමයි මගේ පසුබිමින් ඔයාට පේන්නේ. හරි නේද? ඉස්සරලාම කතා කරන්නේ පුතේ වායු පීඩනය ගැන. ඊට වඩා අපි දන්න ලේසි පීඩනයක් ගැන ඉස්සර වෙලා කතා කරනවා. මතකද මේ පීඩනය සම්බන්ධ කවද්ද කතා කරේ පීඩනයක් ගැන? මොන පන්තියෙන් වගේද? ඔව් පුතේ නමේදි කතා කරා නේද? චුට්ටක් පීඩනය හා යෙදීම් කියලා. නැත්තම් ඝන ද්‍රව්‍ය වලින් ඇති කරන පීඩනය. අන්න හරි මතකයි අපේ දරුවන්ට. එනම් මට ලේසි පාඩමද. ඔන්න පුතේ පේනවා මගේ නන්නේ මේ පුතේ මම නම් දාලා නැහැ මේ වගේ සපත්තු. ආසාවටවත්. මෙහෙම සපත්තුත් තියෙනවදනේ? ඔව් අනේ තියෙනවා. එක එක කට්ටිය ඔෆිස් වල නෝනලා ඉස්කෝලේ ටීචර්ස්ලා නම් මේ වගේව දාන් ඉනෝ. එච්චර දැකලා නැතුව ඇති නේද? එහෙම දාන් ගියොත් ඉතින් අපේ කොල්ලෝ ටික hinaවේ ගෑනු ළමයි ටිකටත් hinaයයි මිස්ටොකස් ගාලා යනකොට නේද? මොනවා හරිම කියයි. ඇදගෙන වැටේ තියෙන කලබලයට මිස්ලාගේ නේ? හරි. එක තැනකට වෙලා වාඩි වෙලා ඔෆිස් එක කම්පියුටර් එකකින් මේ ඔබ ඉන්න කෙනෙකුට නම් ඔන්න අවුලක් නැහැ. බෑග් එක ඇතුලේ හරි සපත්තු දෙක දාන් ගිහලා ඒ වෙලාවට දාගන්නෝ. එතන ඉඳන් ලියන්න. නේද? ඒවට ටොකොස් ගාලා යනවා. පුතේ කරුමෙටවත් හදිස්සියේවත් නේද? මේ හීල් එකට මේ සපත්තුවේ තියෙන අඩියට බුදු අම්මේ කවුරු හරි පෑගුණොත් අම්මෝ ඉවරම තමයි නේද? හරියට අර දැන් රජයෙන් කියනවනේ පුතේ මේ වාහනයක් කැප්පුණොත් අපපු එකාට ගෙවන්න වෙනවා කියලා. ඒ වගේ තමයි. මෙයාටත් ගෙවන්න වෙනවා. මේ මිනිස්සයා ස්පිරිතාලේ ගෙනියන්න වෙනවා. මේ වගේ එකකින් කවුරු හරි පෑගුවොත් තුවාලි වැඩි. හැබැයි හිතන්න ඔයාගේ ඉස්කෝලේ සපත්තුවකින් හපොයි නේද? ඔව්. නවිද්දානවට හපොයි කියලා. පුතේ ඒ කියන්නේමයි පුතේ මේ වගේ එකකින් නෙමෙයි. ඔයා ස්කූල් දාන සපත්තුවකින් චුට්ටක් කොල්ලෙක්ගේ කකුලක් පෑගුවට උබයින්නේ නේද? ගෑනු ළමයිගේ සපත්තුවකින් පෑගුණා පුතේ එහෙම බනින්නේ නැහැ. හරිද? ඇයි? මෙහෙම නෙමෙයි ඒකේ මෙහෙම දිග හීල් එකක් නේ. නේද? පුතේ වර්ගඵලය වැඩි. ඒ වගේ සපත්තුවක ඔයාගේ කැන්වස් සපත්තු තියෙනවා. එක එක වර්ගයේ එක එක ඉස්කෝල වල එක එක සපත්තු දානවා. මේ පාට සපත්තු දාන ඉස්කෝල තියෙනවා. හරි. ඉතින් මම පුතේ මෙහෙම අවස්ථාවක මොකද්ද මේ තියෙන වෙනස නේද? ඔව්. මේ බලන්නකෝ. මම කිව්වේමයි පුතේ මේ වගේ අඩියක් තියෙන. අන්න ඒකේ කුණු තියෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මට නිකන් පෙන්නන්න හිතෙච්ච නිසා ගෙන්න ගත්තා. මේ පැත්ත නම් ලස්සනයි නේ. නංගිගේ සපත්තුවක් ගෙනාවා. හරි. මේ වගේ එකකින් පෑගුණාට පුතේ එහෙම ලොකු අවුලක් නේ. නේද? ඇයි? වර්ගඵලයමයි පුතේ ගොඩක් වැඩි මේකේ. අයිතිකාරය ඇවිල්ලා බලන් ඉන්නවා පුතේ මට ඔරෝගෙන. මේක පෙන්නනවායි කියලා. හරි. මේකෙන් පෑගුණාට අවුලක් නැහැ. හැබැයි මේ වගේ එකක වදින වර්ගඵලය හරි චූටි. එතකොට පුතේ ඇති කරන ඇඟේ බර නිසා ඇතිවන පීඩනය පොඩි වර්ගඵලයකදී වැඩි නේද? අනතුර වැඩි මේකෙදී මේ වගේ එකකින් පෑගුණාට අවුලක් නැහැ. මේක දාගත්ත කෙනෙකුයි මේ සපත්තුව දාගත්ත කෙනෙකුයි මූදු වෙරළේ යනවා. කාටද යන්න පුළුවන්? මෙයා යාවි නේද? මෙයා මේක දාගෙන
යනවා. හැබැයි මේක දාගෙන වැලි වලට අඩිය තියනකොටම නෝනව එරෙනවා නේද? නෝනව එරෙනවා කෑ ගහනවා අයියෝ මාව එරිලා මාව ගන්න ඒව කිය. තපත්තුව වැලියට නෝනාගේ කකුල නම් උස්සලා ගත හැකි. නේ? ඔන්නමයි පුතේ. ඇයි එරෙන්නේ? පීඩනය වැඩි වීම නිසා. ওই සාමාන්‍ය ජීවිතයේ සිද්ධියක් මම ඔයාලට පෙන්නුවේ. අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා. වතුර එක පුතේ වතුර වාදනයක් තියෙන. කවුද මේ මොනවා කරනවද? CHU දානවද? මේ මන්ද නේද? ඒ වගේ නිකන් මේ වතුර වාදනේ වතුර පුරවලා මයි පුතේ තනින් සිතුරු විදලා ඔන්න කරපු වැඩේ ඕගොල්ලොත් කරන්න අපේ වදාර දරුවෝ ටික මං හිතන්නේ කරන්නේ නැති කියලා හිතනවා මං එයාලට කිව්වා. ද්‍රව පීඩනය ද්‍රවයක් තියෙන වතුර හරි පොල් තෙල් හරි වට ඕන එකක් පුරවන්න. හරි. පුරවලා මෙතනින් අපි සිදුරක් ගැව්වොත් රුම් ගාලා එළියට වතුර විදිනවා. එතනින් සිදුරේ. මෙතනින් විද්දොත් එතනින් රුම්. සද්දය ඇහින්නේ නැහැ නේද? රුම් ගාලා. පුතේ අන්න එහෙම වතුර පිට වෙන්නේ මේ වාජනයකින්. ඇයි? මේ වතුර වාජනයේ බිත්ති තෙරපගෙන ඉන්නේ නේද? තද කරගෙන ඉන්නේ. අපි දාන වතුර පුතේ හිතන්නකෝ ඔය ජලාශය වැවක් ඒ වැව් බැම්ම ඉතාම ශක්තිමත්ව හදන්න ඕනේ නේද? ඔයාලා ඉතිහාසයට වැව ගැන ඉගෙන ගන්නවනේ. ඒ වැව් බැම්මක් පුතේ ඉතාම ශක්තිමත්ව හැදුවේ නැති වුණොත් අර බන්ට් එක නේද? දැන් බද්දගම පැත්තේ බන්ට් එක තියෙනවනේ ගර්ල්ස් ස්කූල් එකේ ළමයි යන්නේ බන්ට් එක දිගේ නේද? වතුර ගලපු අවස්ථාවක් ගම් වතුර අවස්ථාවක් හිතන්න. අන්න පුතේ එක පැත්තක තියෙන ජලය අනිත් පැත්තට කඩාගෙන එන එක වළක්වන්න තමයි බන්ට් එකක් උස්සලා හදලා තියෙන්නේ. හැබැයි බන්ට් එක සිදුරක් තියුණා එහා පැත්තේ වතුර අන්න අනිත් පැත්තට එන්න පුළුවන් නේද? එහෙනම් ඇයි බන්ට් එකේ බිත්තිය මත වතුර තද කරගෙන ඉන්නේ? හරි. වතුර තද ගඟක් ගන්න. ගඟේ යූරු දෙක දිගේ වතුර ඇති කරන පීඩනයක්. යූර කැඩෙන්නේමයි පුතේ ඒකයි. ඇයි? පීඩනය වැඩි වතුර මගින් ඇති කරන තෙරපීම වැඩි වෙන්න තද කරගෙන ඉන්න ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ ද්‍රව වලට පුළුවන් මොකක් ඇති කරන්නද? ප්‍රෙෂර් එකක් ඇති කරන්න නේද? අන්න වතුර නම්මයි පුතේ අනිවාර්යයෙන්ම වතුර හරි මොනවා හරි ද්‍රවයක් අනිවාර්යයෙන්ම යම් අවකාශයකම තියෙන්න ඕන. වාදනයක නේද? වතුර ටිකක් නිකන් මේසේ උඩින් තිබ්බට වැඩක් නැහැ. ඒක ගලාගෙන යනවනේ නේ. එහෙනම් වාදනයක් තුල ජලය ද්‍රවය දාලා තියෙද්දි ඒ වාදනේ සෑම බිත්තියක් මතමයි පුතේ හැම තැනකම ප්‍රෙෂර් එකක් ඇති කරනවා. තේරෙනව නේද? මේකේ තියෙන මේ කොපර් සල්ෆේට් දාපු ද්‍රාවණය මගේ ගාව මෙතන තිබිච්ච නිසා ගත්තේ. එතකොට මේ ඇතුලේ තියෙන ද්‍රවය මේ බිත්ති මත තමයි පුතේ පීඩනය ඇති කරන්නේ. ඔයා හිතන්න මම මෙතනින් සිදුරු කරොත් එනවා වතුර නේද? එනවා වතුර. ඇයි එන්නේ? ඒ බිත්තිය මත තෙරපීමක් ඇති කරගෙන හිටිය නිසා එයාට ලැබුණේ කොයි වෙලාවේද එළියට පනින්න එයා එළියට පයින්. තේරුණාද මයිත්තේ? අන්න එහෙනම් ඝන වලින් ඝන ද්‍රව්‍ය වලින් පීඩන එල්ල කරා මේකෙන් නේද? මේ සත්ත්වයෙන් විතර නෙමෙයි ඕනම අපි පෙට්ටියක් ඔලුවට තියන් යනවා සිමෙන්ති කොටයක් ඔලුවට තියන් යනවා. ඔයාගේ ඔළුව මත ලොකු පීඩනයක් එල්ල කරනෝනේ අන්න ඝන දේවල් මගින් ඇති කරන ප්‍රෙෂර් එක. ඉස්කෝලේ පුටුවක් ඔලුවට තියාගෙන ඉන්න දෙනවා අපිට. ඈ මාකරේ හෝම්වර්ක් එකක් කරන් ගියේ නැති වුණොත් ඩෙස්ක් එක ඔලුවට තියන් ඉන්නේ කියලා කියනවා. අම්මෝ නේද? පුතේ එතකොට ඩෙස්ක් එකෙන් ඇතිවන බර නිසා ඔයාගේ ඔළුවට යම් පීඩනයක් ඇති කරනවා. මෙන්න බලන්නමයි පුතේ ඊළඟ අවස්ථාවට අපි යමු. මේ තියෙන පුතේ බෝල පාට පේනවා. බෝල කියන්නේ පුතේ මේ තියෙන වායු මම මේ ප්‍රසන්ටේෂන් එකේ හදලා තියෙන රූපේ වායු අංශු තමයි තියෙන්නේ. ඔයා දන්නවා චූටි පන්ති වලදී වායුවක් ගොඩක් අංශු තියෙන පුතේ ඈතින් නේද? අටේ එහෙම කරේ අපි අර අසංතතයි නේද? හරි අපි පුතේ හිතන්නකෝ මේ සිරින්ජයක්
ඔය මේ දවස්වල සිරින්ජ සෝන තරම් තියෙනවා අපිට බෙහෙත් විදින නිසානේ. කට්ට ගලවලා විසි කරන්න. විසි කරන්න එපා යම් තැනක තියන්න නැත්තම් කාගේ හරි පස්සපැත්තේ යනුනොත් එපා නේ නිදි කට්ට. කටුව ඉල් කරන් ඒක ගලවලා සිරින්ජයේ වතුර පුරව ගන්නකො යා. වතුර නේද? නේ වතුර ඕනේ. අපි වායු පීඩනය ගැන කතා කරමු මුකුත් ඕනේ. පිස්ටන් එක එමීට අදින්න. මගේ ගාව සිරින්ජයක් තියුණා ඉන්න බලන්න සර්ට අහුනොත් ගෙනත් දෙයිද. ඒ සිරින්ජය පුතේ ඇද්දම ඒකේ වාතය තමයි අපි ඇදලා ගත්තේ. අර නර්ස් නෝනමයි පුතේ පොඩි කුප්පියක තියෙන බේත් එක නේද? කටුව දාලා එමීට පිස්ටන් එක දාලා ඔයා දැකලා තියෙ ඔහොම කරලා එමීට බේත් එක අදිනවා. ඊට පස්සේ තමයි ඔන්න අපිට ඇවිල්ලා චොස් ගාලා අනින්නේ නේද? ආයිත් අද කරනවා. පුතේ ඒ වගේ පිස්ටන් එකක් ඇතුලේ වායු අංශු ගොඩක් ඈත තියෙන්නේ. අපි මේ පිස්ටන් එක එමීට තද කරනකොට මේ වායු අංශු එක තැනකට එකතු වෙනවා. නේද? එක තැනකටමයි පුතේ එකතු වෙනවා. එතකොට ඇති වෙනවා පීඩනයක්. ඔයා ටයර් එකක් ඔබලා බලන්න චුට්ටක් හරි එබෙනවා. නේද? ඔයා දන්නවා පහසුවෙන් සම්පීඩනය කරන්න පුළුවන් වායුවක්. නේද? ද්‍රව බේ ඝන බේ ඇයි? ඝනයක පුතේ අංශ තියෙන්නේ ළඟින් ළඟ. ද්‍රවයකට සම්පීඩන හැකියාව ඉතාම අඩුයි. පොඩ්ඩක් ඝනයකට වැඩි පොඩ්ඩක් දුරින් තියෙනවා අංශු ඒක වක් කරන්න පුළුවන් ද්‍රවයක් නේද? ද්‍රවයක් වක් කරන්න පුළුවන්. නමුත් අපි ඝන වස්තුවක් පුතේ මෙහෙම තියාගෙන ඉඳලා මේක මෙහෙම මේ පැත්තට හැරුවයි කියලා මේකේ අංශු ටික බේරෙන්නේ නෑ. හැබැයි මං මේ වතුර බෝතලේ මේක තියෙන ඒවා මෙහෙම කරාම මෙහෙට එනවා මේ ගලාගෙන එනවා. ඒකේ ද්‍රවාංශු අතරේ පොඩි ඉඩක් තියෙනවා. හොඳටම වැඩි වායු අංශු අතර නේද? ඒ කියන්නේ මාර්ගයේ ඔන්න මොකද්ද වට මම මේ දැන් පෙන්නුවේ නේද? මෙන්න බලන්න සාරාංශය. දැක්කද? පීඩනය ද්‍රව ස්ථිති කියන්නේ පුතේ අවස්ථා තුනෙන්ම ඇති කරනවා පීඩනය. මොකක්ද? ඝන වස්තු වලින් ඇති කරන පීඩනයට අපි කියනවා ඝන පීඩනය. ද්‍රව වලින් ඇති කරන පීඩනයට ලික්විඩ් ප්‍රෙෂර්. මේක සොලිඩ් ප්‍රෙෂර්. මේකමයි පුතේ අන්න එයාර් ප්‍රෙෂර් වායු පීඩනය. එනම් ඕනම වායුවකින් පීඩන ඇති කරනවා. ඕනම වායුවකින් පීඩන ඇති කරනවා. මෙන්න බලන්නමයි පුතේ. මෙන්න බලන්න. වෝටර් රොකට් එකේ උඩ යන්නේ ඔව් නේද? පීඩනය නිසා. මේ බලන්න පුතේ අන්න මගේ අතේ ලොකු මේ මොකද්ද මේ සිරින්ජයක් තියෙන්නේ. මෙතන කටුව නෑ උදේ. ඔන්න. මෙයාව මේ පිස්ටන් එක මේ පැත්තේ තියෙන. පුතේ මම මේ පිස්ටන් එක ඇද්දොත් ඔහොම ඇද්දොත් අන්න එළියේ තියෙන වාතය තමයි පුතේ මේක ඇතුලේ දැන් පිරෙන්නේ. වාතය වර්ණයිනේ නේද? ඔය ඔක්සිජන් වලට පාටක් නැහැ කියලා සර් කිව්වා නේද? ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වලටත් පාටක් නැහැ. තාම කාබන් ඩයොක්සයිඩ් ඉගෙනුවේ නේ. නේද? අපි යම් දවසක් දාගමු ඒක කරන්න. වායු ගෝලයට පාටක් නැහැ වර්ණයි. ඒ නිසා පේන්නේ. මේකටමයි පුතේ අර දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වගේ පුරව ගත්තනම් නේද? සාන්ද්‍ර සල්ෆියුරික් වලට කොපර් දානකොට NO2 පිට වෙනවා. එයා දුඹුරු පාටයි නේද? කොපර් දිය වෙන ප්‍රධාන අම්ලය පුතේ නයිට්‍රික් සාන්ද්‍ර. අන්න ඒ වගේ වායු පුරව ගත්තොත් අපිට දුඹුරු පාටට මේකේ පේනවා. හරිද? දැන් මම ඇඟිල්ල තියලා මෙන්න මේ කෙලවරින් ඔන්න බලන්නකො මෙතනින් තියලා පිස්ටන් එක මම තල්ලු කරනවා. හරි ඔන්න යනවා පුතේ ටිකක් මට අතට දැනෙන ඔච්චරයි. ඇයි එහෙම ඉස්සරහට ගියේ? අන්න මං ආයෙ අතහැරියම පිටිපස්සට ආව පිස්ටන් එක. නේ ඇයිමයි පුතේ? වායු අංශු ඈත් වෙලා තියෙන්නේ. උන් ටික ලං කිරීමක් තමයි මම මේකෙන් කරේනේ. අන්න සම්පීඩනය. පුළුවන්. අතට ටිකක් ඈතට ගියාම ඔන්න පුතේ දැනෙනවා. ඔන්න ඔච්චරයි. ඔන්න බලන්න මම කොච්චර සම්පීඩනය කරාද. මෙතනින් ඇරියොත් නම් ඉස්සරහට යනවා. ඒ පාය ටික ගියා එළියට නේද? එහෙනම් ප්‍රෙෂර් එක අවස්ථා තුනකින් මට ඔයාට මේ පාඩමේදී කතා කරන්න තියෙනවා. 9 පන්තියේ මෙයා විතරයි අපි කරේ ඝන. ඒ නිසා 11 පන්තියට යනකොට ද්‍රව වායු සම්බන්ධව ඔයාට පේපර් එකේ ගණන් එනවාමයි පුතේ.
පැහැදිලිද? ද්‍රව පීඩනය සම්බන්ධ ගණන් හරියට එනවා පුතේ. මිස් ඕක මොකද්ද? වැඩිපුර තද කෙරුවොත් මොකක්ද දානවා ඉඳගෙන. වැඩිපුර තද කෙරුවොත් පිස්ටන් එක තද කෙරුවොතින් මොකද්ද දරව මේක මට තේරෙන්නේ මොකක්ද? සිංහලෙන් කියවන හරි ඉංග්‍රීසි සිංහල එක තේරෙන්නේ නැහැ මොකද්ද වචනේ. හරිද? රයිට්. මොකක්ද දෙකක් අහනවා තද කෙරුවොත් මොකක්ද වෙන්නේ කියලා. හරි. එහෙනම් අයිතේ මම ඉස්සර වෙලාම ඔයත් එක්ක කතා ද්‍රව ඒ කියන්නේ වායු එක තද කරොත් ද්‍රව කරන්න පුළුවන් කියන එක. එහෙම බෑ. ඒ පීඩන ඒක උෂ්ණත්ව ප්‍රශ්නයක් පුතේ. සීතල කරන්න ඕන උෂ්ණත්වය අඩු කරන්න. ඒකට තමයි ලික්විඩ් බවට පත් වෙන්නේ. තවත් සීතල කරොත් තමයි ඝන බවට පත් වෙන්නේ වායුව. හරිද? එතනට අදාළ වෙන්නේ නැහැ පීඩන වලට. එන අපි යමු ඝන පීඩනය ගැන කතා කරන්නේ. ඝන ද්‍රව්‍ය වලින් ඇති කරන පීඩනය තමයි අපි කියන්නේ පුතේ ඝන පීඩනය. මේ මොකද්ද මේ ස්පොන්ජ් එකක් තියෙන්නේ. ආඩ මේ පරීක්ෂණේ 9 දී චුට්ටක් මතකත් ඇති. ස්පොන්ජ් කෑල්ලක් අරගෙන අන්න ඒ ස්පොන්ජ් එකට අපි ලී කුට්ටියක් නැත්තම් ලෝහ කුට්ටියක් නැත්තම් පුතේ ගඩොලක් තියලා අපි තද කරනවා. ඒ ස්පොන්ජ් එක උඩින් තිබ්බා. හරි ස්පොන්ජ් එක උඩින් තිබ්බා. මම මේක ගන්නම්කෝ. හරි මේක ගන්නවා මෙන්න මේ ගඩොලට හරි මොකක් හරි මේ වස්තුවට. ඔන්න ඔයා හොඳට කල්පනා කරා. මෙයාව මම ස්පොන්ජ් එක මගේ අත උඩින් තියා ගන්නවා. ස්පොන්ජ් කෑල්ලක් නෑ මගේ ගාවද. මෙතනින් තිබ්බම උතේ ස්පොන්ජ් එකේ යම්කිසි ප්‍රමාණයක් මෙයාගේ බර නිසා පොඩ්ඩක් පහළට යනවනේ නේද? අඩු වෙනවා. තද කරපු නිසා. එතකොට ලොකු වර්ගඵලයක්මයි පුතේ මේකේ තියෙන්නේ. මේක ධන කාබ හැඩයක්. මේක ගත්තොත් මේ ඩස්ටර් එක තියෙන්නේ මගේ අතේ. ඔයා ගඩොල ගැන මතක් කරන්නකෝ ගඩොලක් ගැන නේද? ඒ ගඩොලක පෘෂ්ඨ තියෙනවා පුතේ. එතකොට එකිනෙකට වෙනස් පෘෂ්ඨ තුනක් නේද? මේ වගේ පෘෂ්ඨයක් ඊළඟට මම පුතේ මේ වගේ පෘෂ්ඨ සහ මෙහෙම. හරි පැති තුනක්. හරි එතකොට වර්ගඵලමයි පුතේ කීයද? 3ක් නේද? වර්ගඵල 3ක් මේ පැත්ත එකක්. කොහමද අනේ වර්ගඵලය හොයන්නේ? දිග වැඩි කර පළල. පැහැදිලිද? දිග වැඩි කර පළල. පුතේ, ତර මෙතන තියෙන මේ කොටසේ වර්ගඵලයයි මේ වගේ පැත්තක වර්ගඵලය මේ දිග ධාරෙ මැන්න ගුණ කරා මේ පළලෙන් අන්න වර්ගඵලය. මේ ටික මේ දිග වැඩි කරනවා මෙතන තියෙන උසෙන් වර්ගඵලය එනවා දිග ගුණ කිරීම පළල. උතේ වර්ගඵල 3ක් වර්ගඵලය වෙනස්. එහෙනම් දැන් බලන්න ඔයාට චූටි දෙයක් මතක් වෙනවද කියලා. මෙහෙම තිබ්බම ඒ කියන්නේ මේ අතට නේද? මේ අතට තිබ්බම ගොඩක් පුතේ අතට ස්පොන්ජ් කැබල්ල එබිලන්නේ. ඒ කියන්නේ මම පුතේ හොඳට හිතන්න පීඩනය අඩුයි නේද? අඩුයි. අර නංගිගේ සපත්තුව වගේ මේ පැත්ත දාගෙන වැලි ගොඩේ ගියාට එරින ගාන අඩුයි නේද? හැබැයි අන්න අපි වර්ගඵලය අඩු කොටස මේ පැත්තේ වර්ගඵලය අඩුයි නේ? ධන කාබ හැඩති ඕනම වස්තුව අපි මෙයාවමයි පුතේ මේ පැත්තට තිබ්බොතින් පුතේ වර්ගඵලය අඩු නිසා ඒ වස්තුවේ බර මගින් ඇති කරන ප්‍රෙෂර් එක පුතේ වැඩි. ඒ නිසා වැඩි කොටහක් එබිලා තියෙනවා. වැඩි කොටසක් එබිලා තියෙනවා. හරි මෙන්න පුතේ මේ තියෙන්නේ මේක නයි ස්පොන්ජ් කෑල්ලක් මම ගාව මේ තියෙන්නේ හොඳද? මේ ස්පොන්ජ් කෑල්ලේ ඔයාට පේනවා වර්ගඵල කීපයක්. මේ පැත්ත මේ පැත්ත නේද? එහෙනම් මෙයාව ඔහොම තිබ්බොත් මේක ගඩොලක් නම් හරිද? මෙයාගේ පුතේ එහෙනම් අපි ඔන්න බලන්නකො
නැත්තම් මෙයා මත ගඩොලක් තිබ්බොත් නේද? ගඩොලක් හරව තිබ්බොත් ඒ කියන්නේ ස්පොන්ජ් එකේ ගැඹුරට ඒ කියන්නේ ස්පොන්ජ් එක අර පහළට යන ප්‍රමාණය මේ වගේ පැත්තකින් තමයි වැඩියෙන් සිද්ධ වෙන්නේ. මේ පැත්ත තිබ්බට අඩුවෙන් සිද්ධ වෙන්නේ. තේරුණාද? හරිද ඒක? මම ගඩොල් ගෙනල්ලා තියන්න ඕනේ නැහැ නේද? තේරෙනවනේ. හරි. මේක මත මේක මෙහෙමම තියලා. ගඩොලක් නැත්නම් මම ගඩොල විදියට මේක ගන්නම්කෝ ඔයාට. නේද? මේ පැත්ත තිබ්බොත් වර්ගඵලය අඩුයි. එරෙන ප්‍රමාණය අඩුයි. හරිද? මේ පෘෂ්ඨය තිබ්බොත් මේ පෘෂ්ඨය මෙහෙම තිබ්බොත් අඩුයි. නමුත් මේ අතට හරවලා තිබ්බොත් ඇතුළට යන ප්‍රමාණය පුතේ වැඩි වෙනවා. ඇයි හේතුව? මේකේ වර්ගඵලය අඩු නිසා. පැහැදිලිද? ඔන්න ඔය දේවල් චුට්ටක් වල දාන්න නිසා මම ඒව දැන එහෙමම කතා කරේ. මේ රූපත් එක්ක ඔන්න බලන්න. ඝන ද්‍රව්‍ය මගින් නැති කරන පුතේ නම් පීඩණයට තමයි අපි කියන්නේ මොකක් කියලා? ඝන පීඩනයක් කියලා. පුතේ ඉතින් අපිට ගණනය කිරීම තියෙනවා. මෙන්න මේ ඝන පීඩනය ආශ්‍රිත අර්ථ දැක්වීමක් හදන්න ඕනේ. පීඩනය කියන්නේ මොකද්ද? ඊළඟට පීඩනය ගණන් හදන්න නම් අපිට ඕනේ මොකද්ද? ෆෝමියුලා එකක්, සමීකරණයක්. මතකද සමීකරණය? යමු නේද? ඔන්න බලන්න. ඔන්න පුතේ එක වර්ගඵල පෘෂ්ඨයක්. හරි. ඔන්න එක පෘෂ්ඨයක්. ඒ වගේ ඒවා දෙකක් තියෙනවා. මේ පෘෂ්ඨය ස්පර්ශ වුණොත් බලය යෙදෙන වර්ගඵලය තමයි මේ පෙට්ටිය සම්පූර්ණ බර. ළමයි බර කියන්නේ බලයක්ද නැද්ද? බර කියන්නේ ඔව් නිව්ටන්ගේ පාඩම් වල ඉගෙනුවා නේද? බර කියන්නේ මොකද්ද? යම්කිසි ස්කන්ධයක් පොළව දෙසට ඇද ගන්නා බලය පුතේ. එනම් බරක් ක්‍රියාත්මක වෙන්නේ හැමතිස්සෙම පහළට. හරිද? හොඳට මතක තියාගන්න. යම්කිසි ස්කන්ධයක් යම් පදාර්ථ ප්‍රමාණයක් තමයි ස්කන්ධයක් කියන්නේ. දැන් මේක නා ස්පොන්ජ් ප්‍රමාණය ග්‍රෑම් ගන්න ඒ ස්කන්ධ. හැබැයි මම මෙයාව අතෑරියොත් මෙයා පහළට එන්නේ මෙයාගේ බර නිසා. අපි මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 5යි නම් මම මේක කිලෝ කරලා කියනවා මට ලේසියෙන්. කිලෝ 5යි. කිලෝ 5ක ස්කන්ධයක් තියෙන වස්තුවක බර හොයන්න ඔයාට උගන්වලා තියෙන්නේ කොහමද? ගුරුත්වජ ත්වරණයෙන් කොකෝ කරන්නේ ගුණ කරනවා නේද? 10න් ගුණ කරනවා. යම් ස්කන්ධයක් කිලෝ 5යි නම් බර කීයද? 50යි නිව්ටන්. පුතේ බර කියන්නේමයි පුතේ බලයක්. ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් වලින් මනිනවා, ග්‍රෑම් වලින් මනිනවා. සම්මත ඒකකය කිලෝග්‍රෑම්. ඔයාට හදිස්සියවත් ග්‍රෑම් වලින් යම් කිසි වස්තුවක ස්කන්ධය දීලා තියුණොත් භෞතික විද්‍යාවේදී මොකද කරන්න කියලා තියෙන්නේ සර්? අනිවාර්යෙන් 1000න් බෙදලා ගන්න ඕනේ. මතකද F සමානයි ma වල m කියන්නේ ස්කන්ධය නේද? එතෙන්දී ස්කන්ධය දීලා තියුණොත් ග්‍රෑම් 300යි කියලා 300 ගුණ කිරීම g කියන්නේ 10. ඔයා 1000න් බෙදන්න ඕනේ 1 කිලෝග්‍රෑම් කරන්න. ඒවා හොඳට මතක තියෙන්න ඕනේ. බර කරනකොට කිලෝග්‍රෑම් කෙලින්ම 10න් ගුණ කරාට ග්‍රෑම් ගාන 10න් බෙදලා 10න් ගුණ කරන්න ඕනේ. එතකොට තමයි වස්තුවක බර එන්නේ. එහෙනම් මේ පෙට්ටිය නේද? මේ වස්තුව මේ පෘෂ්ඨය ස්පර්ශ වුණොත් ඇති කරන පීඩනය අපිට පුළුවන් හොයන්න. ඔන්න බර. අභිලම්බ බලය කියලාත් ඔයා මේකට ඉගෙන ගන්න ඇති නේද? වස්තුවක හරියටමයි පුතේ බර කියන්නේ අභිලම්බ තෙරපුම් බලය. හරිද? එතකොටමයි පුතේ මොකද්ද මේ පීඩනය? ඔන්න මේ පෘෂ්ඨය තමයි ස්පර්ශ වෙන්නේ පොළවේ. හරි. මේ පෙට්ටිය මේසයක් උඩ තියලා තියෙනවා නම් ස්පර්ශ වෙන පෘෂ්ඨය මේක. එතකොට මේ සම්පූර්ණ එකෙන් ඇති කරන බර නිසා ඇති කරනවා අන්න ඒ මේසේ මත ඒ පොළව මත පුතේ ප්‍රෙෂර් එකක් නේද? ඒ කියන්නේ මේ පීඩනයට සම්බන්ධ වෙන ප්‍රධාන රාශි දෙකයි. මොකද්ද? එකක් ඒරියා වර්ගඵලය, එකක් බර හේවත් බලය. එහෙනම් මොකක්ද රාශි දෙක? ඝන පීඩනයට
හරි ඕනම පීඩනයකට ඕනම පීඩනයක බලපාන ප්‍රධාන සාධක දෙක වර්ගඵලයයි බලයයි. වර්ගඵලයයි බලයයි. හරිද? එහෙනම් ඔන්නමයි පුතේ මම පීඩන සමීකරණය ඔයාලට දැන් මතක් වෙන්න ඕන. පීඩනය සමානයි යෙදෙන අභිලම්භ බලය අපි බෙදනවා බලය යොදන වර්ගඵලයි. තේරුණාද? සරලව කියන්න පුතේ මේ ඉස්සරහා කැරි නැතුව පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. අයි කියන තනියම පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. පුතේ ඔයා දන්නවද කියන්නමයි පුතේ මේ ඕනම සමීකරණයකින් අපිට පුළුවන් අර්ථ දැක්වීමක් හදන්න නේද? උගන්වලා තියෙනව නේද? ඔයා දන්න එකක් කියන්නද? වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට මම පුතේ ඔයා වේගයේ අර්ථ දක්වගatti කොහොමද? සමීකරණයට අනුව ඒකක කාලයකදී වස්තුවක් ගමන් කරන දුර වේගය. මතකද? සමීකරණේ දන්නවනම් පහළ එක්කෙනා ඒකක කාලයකට හරිද ගමන් කරන දුර වේගය. මොකද ප්‍රවේගය ප්‍රවිකා කොහොමද කියන්නේ? ඒකක කාලයකදී වස්තුවක් සිදු කරන විස්ථාපනය ඒකේ ප්‍රවේගය. තේරුණාද පුතේ? ඒකක කාලයකදී එහෙනම් හොඳ පැටව වගේ මට පීඩනයට අර්ථ දැක්වීමක් කියලා දෙන්නකෝ මේ සමීකරණය බලාගෙන. ඒකක වර්ගඵලයක් මත මෙන්න මේ පෑන මගේ අතේ වදින පෘෂ්ඨයේ වර්ගඵලය ඒකක වර්ගඵලයක් මත මේ ක්‍රියා කරන අභිලම්භ බලය අපි කියනවා පීඩනය. හැමතිස්සෙම පහළ එක්කෙනාගේ ඉඳන් උඩට යනවා. හරිද? ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය ගැළපෙන විදියට හදන්න ඕන. දැන් වේගය කියන එක නම් මම අර්ථ දැක්ුවේ ඒකක කාලයකදී වස්තුවක් චලිත වන දුර නේද? මෙතනදී අපිට චලිත වෙන කියන්න බෑනේ. වර්ගඵලයක් මත ඇති කරන පීඩනීය වස්තුවක් මේ බලය කියනවා පීඩනය කියලා. තනියෙන් කියනොත් ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය පීඩනය. හරි. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය අපි කියනවා පීඩනය කියලා. එහෙනම් මේ පීඩනය පුතේ අපි වැඩියෙන්ම කතා කරන්නේ මේ සමීකරණය ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනයට. හරි. මොකද සමීකරණේ පීඩනය සමානයි අභිලම්භ බලය බෙදනවා ඒ බලය යොදන තැන වර්ගඵලයෙන්. හරිද? වර්ගඵලයෙන්. ඒ කියන්නේ මෙයාව මම මෙහෙම අරගෙන තිබ්බොතින් මේ පැත්තට මේ වර්ගඵලය මගින් මේකේ ඇති කරන බලය අන්න බලය බෙදනවා මේකේ බර අපි බෙදනවා වර්ගඵලයෙන් ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨය අපට එනවා මෙයා මගින් ඇති කරපු මගේ අත මත ඇති කරපු පීඩනය කොච්චරක්ද කියලා. තේරුණාද? රයිට්. එහෙනම් ඔයාට ඔන්න සමීකරණය දක්වා මම මතක් කරගෙන ගියා. පුතේ සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි අකුරු වලින් ගත්තොත් ප්‍රෙෂර් කියන්නේ මම පුතේ P නේද? එතකොට බලයට කියනවා ෆෝස් කියලා. F අකුර දාන්නේ අපි ඒකයි. වර්ගඵලයට ඒරියා එකක් වර්ගඵලය. හරිද? වර්ගඵලය ඒරියා. ඒ නිසා කැපිටල් A ගන්නවා. එහෙනම් ඔයා කටපාඩමේ තියා ගන්න ඕනේ පුතේ F සමානයි MA වගේ ඒක කටපාඩම්නේ. ඒ වගේ P සමානයි F බෙදීම A. මොකද්ද? P සමානයි F බෙදීම A. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. හරිද? හරි ගන්න මම චුට්ටක් අයින් වෙන්නම් ඔයාලට මේ දේවල් ටික බලා ගන්න. P සමානයි F බෙදීම A. අභිලම්භ බලය බෙදනවා යොදන වර්ගඵලය, යෙදෙන වර්ගඵලය, ස්පර්ශ වෙන වර්ගඵලය. අර්ථ දක්වනවා ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය පුතේ පීඩනය. සමීකරණය දන්නවා නම් අර්ථ දැක්වීම හදා ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා ඔයාට හිතෙනවා නේද? හරි. රයිට්. අපි මම මේ වගේ තව සමීකරණයක් වාට කියන්නම්. නිකන් නේ ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පුතේ පරිමාව. ඝනත්ව සමීකරණ පොඩි පන්ති වල ඉගෙන ගත්තා. හරිද? මට කියන්න පුතේ ඝනත්වයට අර්ථ දැක්වීමක් හදලා එනවා. ඒකක පරිමාවක
අඩංගු වන ස්කන්ධය. හරි අපි කියනවා ඒ ද්‍රව්‍ය ඝනත්වය. ඒකක පරිමාවක මේ පහළ ඉඳන් උඩට යන අඩංගු වන ස්කන්ධයේ ඝනත්වය. තේරුණාද? හදා ගන්න ඕනේ. එතකොට සමීකරණය දන්නවා නම් හරි ලේසියෙන් පුතේ හදා ගන්න අපිට පුළුවන්. ඔන්න බලන්න මම දැන් දිගට කියාගෙන ගියා. මොනවද කිව්වේ? පදාර්ථයේ ප්‍රධාන අවස්ථා තුනෙන්ම ඇති කරාමයි පුතේ පීඩන තුනක්. මොනවද ඒවා? මෙන්න මෙව්වා නේද? ඝන පීඩනය, ද්‍රව පීඩනය, වායු පීඩනය අවස්ථා තුනෙන්ම ඇති කරනවා. එතකොට ඝන පීඩනය කියලා කියන්නේ ඝන ද්‍රව්‍ය මගින් ඇති කරන පීඩනය. ඒ සඳහා ප්‍රධාන සාධක දෙකක් බලපානවා. එකක් තමයි පුතේ වර්ගඵලය, එකක් තමයි බලය. නැත්නම් අපි කියනවා බර. එහෙනම් ඒ දෙන්න දාලා අපි සමීකරණයක් ඇදුවා. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය P සමානයි F බෙදීම A. ඔතනට වෙනකන් තේරුණාද සියලු දෙනාට? මතක් වුණාද? right. එහෙනම් අපි තව චුට්ටක් කියලා ටියුට් එකට යමු. පුතේ ඕනම සමීකරණයක් දන්නවනම් ඔයාට පුළුවන් සම්මත ඒකකය හදාගන්න. මෙන්න පුතේ පීඩන සමීකරණය බලාගෙන ඉන්න හොඳට. P සමානයි F බෙදීම A. පුතේ මේක උඩයට මාරු වෙලා වැරදි නේද? ඒක එදත් තිබුණා මට මතක නැතුණා හදාගන්න. ඒක වැරදි. මම මෙතනින් ලියන්නම්. P සමානයි පුතේ නිව්ටන් තමයි අපි බලය මනින එකකේ. අන් නිව්ටන් ගැහුවා ඉරක් මේ විදියට. ඔයා කොහොමද පුතේ වර්ගඵලය හොයන්නේ? දිග වැඩි කිරීම පළල. ඒ කියන්නේ පුතේ දිගක් මීටර නම් නේද? පළලක් මීටර නම් මීටර්ලා දෙන්නේ. ඔයා ගණිතයේදී ලියනවා මීටර් කොහමද? වර්ග මීටර් කියලා. මීටර්ලා දෙන්නෙක් නම් වර්ග මීටර්. මීටර්ලා තුන් දෙනෙක් නම් ඝන මීටර් නේද? ඝන මීටර් තුන් දෙනෙක් තාවොත් ඝන මීටර වලින් උත්තරයක් එන රාශියක් තියනවද? පරිමාව very good. දිග පළල උස. හොඳයි. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස පරිමාව මනින ඒ මේ විදිහට ඔයා ලියාගත්තා සමීකරණයට අනුව අදාළ ඒක බලය මනිනවා නිව්ටන් වලින් වර්ගඵලය මනිනවා වර්ග මීටර වලින්. මෙහෙම එකක හිටියෙන්න බෑ නේද? ඒ නිසාමයි පුතේ අපි වර්ග මීටර ගෙනියනවා පුතේ නිව්ටන් මගාවට. කවුද පුතේ යා තනියෙන් ඉන්නේ උඩට වෙලා නේද? ළවයට වෙලා. එතකොට ඔන්න අපිට ලියන්න පුළුවන් m මේ දෙකක් යනවා. හැබැයි දෙක ඉස්සරහට එනවා ඍණ නේද? ඍණ කියන්නේ යට කියන එක. යට අන්න යට හිටියේ කවුද? වර්ග මීටර. අපි කියවන්නේ කොහොමද පුතේ? වර්ග මීටර යට නිව්ටන්. අග ඉඳන් හොඳේ තප්පරයට මීටර කියුවේ නේද? ඒ වගේ තමයි වර්ග මීටරයට නිව්ටන්. අන්නමයි පුතේ පීඩනයේ ජාත්‍යන්තර සම්මත ඒකකය. nm ඍණ දෙක පස්සේ කාලෙකමයි පුතේ. පස්සේ කාලෙක කියන්නේ දෙන්නම තව එක්කෙනෙක් හොයා ගන්නවා. කවුද දන්නවද? ඔන්න ඔය හාදය තමයි හොයාගත්තේ. කවුද මෙයා? ප්‍රංශ ජාතික බ්ලේස් පැස්කල්. හරිද? මෙයාගේ නම ප්‍රංශ ජාතිකයේ පුතේ බ්ලේස් පැස්කල්. ඉතින් මම පුතේ කවුරු හරි මොනවා හරි ඉස්සර කාලේ හොයාගත්තොත් නේද? එයාගේ නම මතක් වෙන්නේ කියලා මොකට හරි ඒ නම දාගන්නවා. නේ? ඔන්න නිව්ටනුත් ඒ වගේ නිව්ටන් දාගත්ත ඒකක වලට දාගත්තා නේද? එක ඒවට එයා දාගත්ත නිව්ටන් කියන ඒක මේ බලය මනින ඒකකය විදියට. හරි. මෙයක් මොකද කරේ? මේ පීඩනය සම්බන්ධ ඒකකය පුතේ එයාගේ නමිනුත් සඳහන් කරගත්තා. nm ඍණ දෙක සමාන වෙනවා පුතේ පැස්කල්. පුතේ අගයෙන් සමානයි. කිසි අවුලක් නැහැ. ඒ කියන්නේ අපි හිතුවොත් ci nm ඍණ දෙක කියලා. මේක ලියන්න පුළුවන් ඔයාට ci පැස්කල් pa. තේරුණාද? අගයෙන් සමානයි පැස්කලුත් එකයි වර්ග මීටරයට නිව්ටන් අගයක් එකමයි. එහෙනම් පැස්කල් ci කියන්නේ
වර්ග මීටර නිව්ටනුත් 100යි. පැස්කල් 8යි කියන්නේ වර්ග මීටරයට නිව්ටනුත් 8යි. තේරුණාද? right. එහෙනම් තේ සම්මත ඒකක දෙකක් තියෙනවා. එකක් nm ඍණ 2 අනිත් එක පැස්කල්. පැස්කල්. පැහැදිලිද? right. එහෙනම් ඔන්න පුතේ මම දිගට කියාගෙන ගියා. මොකද ඒවා ටික ලියන්න දෙන්න ඕනේ නෑ. මොකද ඒවා 9 වසරේ දේවල් නේද? ඒ නිසා ඔයාගේ ටියුට් එකේ පළවෙනි පිටුවේ ඔය සියල්ල දැම ඉක්මනට බලාගෙන යන්න වැරදි තැන් තියෙනවද කියලා. ඉක්මනට බලාගෙන යන්න. ද්‍රව ස්ථිති පීඩනය හා එහි යෙදීම එහෙනම් බලාගෙන යන්න පුතේ ටියුට් එකේ ඔන්න පළවෙනි පීඩන අවස්ථා තුන දාලා තිනවා. මම ඔක්කොම කියවන්නේ නැහැ හොඳේ. ඝන පීඩනයේ අර්ථ දැක්වීම ඝන ද්‍රව්‍ය නිසා පෘෂ්ඨ මත හට ගන්නා පීඩනය ඝන පීඩනය වේ. හරි නේද? පීඩනය යන පාත සමීකරණයෙන් දැක්විය හැක. සමීකරණය විතරයි දැම්මේ. යෙදෙන අභිලම්බ බලය එතන කැපිටල් F දැම්මා. බලය යෙදෙන වර්ගඵලය කැපිටල් A. කොටු කරලා තියෙන්නේ ඔක්කොම කරලා වට මුකුත් වැඩක් නැහැ. P සමානයි F බෙදීම ඒක highlight කරගන්න. P සමානයි F බෙදීම A. P සමානයි F බෙදීම A. P සමානයි F බෙදීම A. පීඩනයේ ඒකක පුතේ එතන highlight කරන්න. පීඩනයේ ඒකක කියන තැන නැත්නම් යටින් ඉරක් ගන්න. සමීකරණයට අනුව පහත පරිදි ඒකකයේ ගොඩනගයි. පීඩනය සමානයි හරි නේද? P සමානයි N යට හරයේ තියෙනවා වර්ග මීටර. එයා උඩට ගෙනියනවා. ඔන්න මම ඔයාලට බෝඩ් එකේ කියලා දුන්න විදිහටම සතහන හදලා තියෙනවා. වර්ග මීටරයට නිව්ටන් සිංහලෙන් තියලා තියෙන එක highlight කරගන්න. වර්ග මීටරයට නිව්ටන්. හරි නේද? පුතේ ඊළඟට පීඩනයේ අනිත් ඒකකය මම උත්තරම යටින් දැම්මා පැස්කල් කියලා. පැස්කල් ලෙසද දැක්විය හැකිය. ප්‍රංශ ජාතික බේස් පැස්කල් යටින් ඉරි ගහ ගන්න. බේස් පැස්කල් කැටි ප්‍රශ්නයක් ආවොත් නම් විද්‍යාඥයාට ගෞරවයක් ලෙස එසේ පැස්කල් වලින් පීඩනය ප්‍රකාශ කරයි. මෙම ඒකක දෙකෙන්ම ලැබෙන්නේ එකම අගයකි. හරි නේද? කොටු කරලා තියෙනවා 1යි nm ඍණ 3 ඍණ 2 සමානයි 1යි පැස්කල්. ඔයාලට ඕන තව උදාහරණයක් ලියා ගන්න. කැමති අගයක් 10යි nm ඍණ 2 ඒකට යටින් උදාහරණයක් කියලා දාලා සමානයි 10යි nm ඍණ 2 සමානයි 10යි පැස්කල්. කැමති අගයක් දාලා ලියා ගන්න. හරි. පුතේ අපි මාජින් එකේ පොඩි වාක්‍යයක් ලියමු තරුවක් දාලා පීඩනයේ අර්ථ දැක්වීම කියලා පොඩි මාතෘකාවක් දාගන්න. මේ වගේ මෙම යට මේ කෙලවරකින් තරුවක් දාලා පීඩනයේ අර්ථ දැක්වීම. පීඩනයේ අර්ථ දැක්වීම. පීඩනයේ අර්ථ දැක්වීම. හරිද? ලියන්න මම පුතේ සමීකරණයට අනුව අපි ලියමු. ඒකක වර්ගඵලයක් මත ලස්සනට ලියන්න. කෙටියෙන් ලියමු කෙටියෙන්. ඒකක වර්ගඵලයක් මත ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන අභිලම්බ බලය. ඔන්න මම කෙටියෙන්ම කිව්වේ හොඳේ. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන අභිලම්බ බලය. වෙන පැනකින් පීඩනය නම් වේ. පීඩනය නම් වේ. හරි. අවුලක් නෑ නේද පුතේ? ඔතනට වෙනකන් සියලු දේවල් ටික ඒකක සමීකරණ අර්ථ දැක්වීම අදාළ විද්‍යාඥයෝ අදාළ සිද්ධිය පීඩනය කියන්නේ මොකක්ද? අපි යනවා දැන් කොයිද? ගණන් හදන්න. හරිද? බලමු. ගණන්කාරයෝ ටික ගණන් හදයිද කියලා. හරි. එහා පැත්තට යන්න පුතේ ටියුට් එකේ. බලන්න තනියන්ෙන් හිටගෙන ඉන්න මිනිස්සෙක් පේනෝ නේද? කුන්දු ගහනවා. කුන්දු ගහලා තියනවා. කුන්දෙන් යනවා කියන්නේ නේ. ඉස්සර කාලේ පොඩි කාලේ කුන්දෙන් පැන ගිහිල්ලා නේ දැන් කුන්දු ගහන තියා මේ ළමයිට වෙලාවක්වත් නැහැ. අනේ මොන කුන්දුද? තනි කකුලෙන් හිටගෙන ඉන්න දෙන පනිෂ්මන්ට් එකක්. හිටපිය තනි කකුලෙන් කියලා. අම්මෝ ඉන්න පුළුවන්ද? මුළු ඇඟේම බරණි එක කකුලකින් ඔයාගේ පොළවට වදිනවා. ඒකට එක කකුලක් උස්සගෙන හිටියෝ. මේ බලන්න පුතේ.
මේ බලන්න. මෙන්න ගාන යාවි. සම්පූර්ණ මේ යෝධයාගේ බර ක්‍රියාත්මක වෙනවා. පුතේ බර දිනනවා. ඔයාට බර දීලා තියෙනවා 450 නිව්ටන් කියලා. මෙන්න ගාන. මම ඔගේ අමතර ප්‍රශ්නයක් අහන්න මට නිකන් හිතෙනවා. ඔයාලගේ. අහන්න කමන්නේ නේද? දාන්න බලන්න මට උත්තරයක්. මේ මිනිස්යාගේ ස්කන්ධය කීයද කියලා? නිව්ටන් නියමත් එක්ක හිටපු අපේ පැටවුන්ට අදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. 450යි නිව්ටන් කියන්නේ පුතේ බරනේ නේද? අපි කොහමද ඔව් අනේ දානුෂෝ ඉන්නේ. අර විද්‍යාඥයෝ ටිකක් ඉන්නේ නේද? හරි හරි. දැන් මම මොකොත් කියන්න ඕනේ නෑ නේ පුතේ. මේ mg තමයි බර. m තමයි ස්කන්ධය. g කියන්නේ 10 නම් ආයි මොකද කරන්නේ 10න් බෙදුවා ඔයගොල්ලෝ නේද? ඒ කියන්නේ පුතේ 45 කිලෝග්‍රෑම් දුන්නා නම් බර ඇහුවනම් ඕගොල්ලෝ ටක් ගාලා මේක 10න් g වලින් වැඩි කරලා 450යි කියන නේද? එහෙනම් ස්කන්ධය කීයද? මෙයාගේ 45ක ස්කන්ධයක් තියෙන මිනිස්සේ මගේ බරට වැඩිය බරයිද? බර නෙමෙයි අපි බර කිරනවයි කියලා ඔය චූටි ළමයි බර කිරන්න අරන් යනවයි කියලා කියන්නේ බොරු. වැරදි. ඒ දෙන්නේ පුතේ ස්කන්ධය යාවි දරුවගේ නේද? බලන්නකො ලකුණු කරලා තියෙන්නේ. ඔයා ඉපදෙනකොට ඔයාගේ බර එහෙම දාලා තියෙන්නේ. බර නෙමෙයි. ඒ අර සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය මිනිස්සුන්ට පුතේ ස්කන්ධය කිව්වට තේරෙන්නේ නැහැ. අන්න ඒකගේ බර කිරන්න යනවා මේකගේ බර ඇත්තටම බලයක් බර වනින්නේ නිව්ටන් වලින් නේද? හැබැයි මේ මනින්නේ පුතේ ගිහිල්ලා එයාගේ ඇඟේ තියෙන සම්පූර්ණ පදාර්ථ ප්‍රමාණයක ස්කන්ධය. හරිද? භෞතික විද්‍යා රාශිය ස්කන්ධය. එහෙනම් ඔයාට බර දුන්නොත් ස්කන්ධ කරත හැකි, ස්කන්ධ දුන්නොත් බර කරත හැකි නේද? ඔය ගානට ඉන්න ඕනේ. මොකද මං කිව්වේ? ස්කන්ධ දුන්නොත් බර කරන්න 10න් ගුණ කරන්න. හැබැයි ග්‍රෑම් දුන්නොත් අපිට දෙනවා 300යි ග්‍රෑම්. ග්‍රෑම් 300ක වස්තුවක බර සොයන්න. බර සොයපියව කියලා. විභාගෙදි කියනවා. ඈ නිකන් ඉන්නවද? අපෝනේ බර කියන්නේ mg. එහෙනම් පුතේ m තමයි මේ. හැබැයි භෞතික විද්‍යාවේ සමීකරණ වලට ආදේශ කරද්දි mට ඔයා 1 කිලෝග්‍රෑම් කරන්න ඕන. තාම මතක නැති වෙච්ච දරුවෝ හිටියොත් කියලා මම මේ නිකන් කියන්නේ. හරි මම දන්නවා මේවා ඔයගොල්ලෝ එක්ස්පර්ට් සරුත් එක්ක එක්ස්පර්ට් විදියට කතා කරලා තියෙන ඒවා නේද? එහෙනම් 300 අපි බෙද්දා පුතේ 1000 මොකටේ බෙද්දේ? කිලෝග්‍රෑම් කරන්න. ගුණ කරා 10යි බර කරන්න නේද ජීවලි? කැපුවා මෙයාට කැපුවා මේ බිඳුව මෙයයි කැපුවා මේ බිඳුව මෙයයි කැපුවා ඔක්කොම කැපිලා යනවා 3යි නිව්ටන්නේ අන්න බර ග්‍රෑම් 300ක ස්කන්ධයක් තියෙන වස්තුවක බර කොච්චරයි නිව්ටන් 3යි හරි නේද? ඔයා ඇවිත් තියෙනවා හොඳේ පේපර් වල ස්කන්ධ දීලා බර කරන්න කියලා. හරි. ඔන්න ඒ කියන්නේ පමණයි. එහෙනම් ඔයාලා දන්නවා මෙතන ඉන්න සියලු දරුවෝ මං හිතනවා ස්කන්ධ බර ඒවා ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. පුතේ එක කකුලෙන් ඉන්න මෙයාගේ ස්කන්ධ නෙමේ බර කෙලින්ම දීලා. පුතේ අහගන්න. ඔයාට සමහරවල් පේපර් එකේ කෙලින්ම නිව්ටන් දෙන්නේ නැතුව ස්කන්ධ දෙනවා 45යි. අවුලක් නෑ නේද? අනිවාර්යෙන් පීඩන සමීකරණයට ආදේශ කරද්දී ඔයා එක බර කරලා නිව්ටන් කරලායි බලයට ආදේශ කරන්න. දැන් අවුලක් නෑ කෙලින්ම නිව්ටන් 450 දීලා. පුතේ එක කකුලයිලු පොළවේ ස්පර්ශ වෙන්නේ. මෙන්න ඒ ස්පර්ශ වෙන වර්ගඵලය බුදුන් වර්ග මීටර වල ඉතින් චුට්ටයි එතකොට නේද? 0.03යි 2ක් දීලා තියෙනවා. හරි 2ක් 0.3යි 2ක් වර්ග මීටර. මෙන්න මේ මිනිස්යාගේ කකුල පොළවේ ස්පර්ශ වෙන වර්ගඵලය. එහෙනම් එක කකුලෙන් හිටගෙන ඉන්නකොට පොළව මත කකුල මත නෙවෙයි පොළව මත ඇති කරන පීඩනය හොයන්නලු. අයියෝ ෂෝයිනි දැම්ම සමීකරණේ නේද? P සමානයි F බෙදීම A ආදේශ කරමුමයි පුතේ. හදමු නේද? මිස් හදන්න එපා අපි හදන්නම් අපි ආසයි ඔවා හදන්න. හදන්නකෝ එහෙනම්. හදන්නකෝ. මේ සමීකරණ ලියන්නේ සමීකරණේ ඕනේ P සමානයි F බෙදීම A කියලා ලියලා ආදේශ කරගෙන යන්න.
ආදේශ කරගෙන යන්න 450යි නිව්ටන් ඒකක දාන්න කොච්චරයිද පුතේ ඒරියා එක 0.03යි 2යි වර්ග මීටර් අපොයි මිස් දශම ඇවිල්ලානේ මොකෝ කරන්නේ ඕ අත්තඩ දන්නේ නේද 10 ළමයින්ට ගණන්කාරයෝ ටිකක් ඉන්න මේ පන්ති පුතේ මට කෙටි ක්‍රමයක් කියන්න ටක් ගාලා 450 ලිව්වා යට මෙච්චර මෙහෙම දශම වලින් බෙදන්න නැතුව දශම නැති කරගන්න ඕගොල්ලෝ දෙකේ ඉලක්කම යටින් ලියාගත්තොත් උඩට අපි ලේසි ක්‍රමේ මම මේ කියන්නේ මෙතන ගණන් කරන්න උතේ දශම ස්ථාන කීයක් තියෙනවද 2යි 1යි 2යි 3යි 4යි අන්න ලේසි ක්‍රමේවා දන්නෝ මං හිතන්නේ දාන්න 450ට තව බිංදු 4ක් ආපෝයි නේ දැක්කද අපි මේක වැඩි කරන ගානෙම උඩත් වැඩි කරනවා ඒව හිත ඉන්න ඕනේ නැහැ ඔන්න ලේසි ක්‍රමේ දශම ස්ථාන කීයක් තියනවද ඒ ගානට ඔයා දාන්න උඩට බිංදු ඔන්න ගණන් ක්‍රම නේද එහෙනම් මේ දෙකෙන් බෙදුවා කීයද උත්තරේ දාන්න ටක් ගාලා ශරි හරි මට දානෝ මතීෂ හොඳයි හරි පුතේ කීයද දෙකෙන් බෙදනවා 45 2යි මෙතනත් 2යි එතකොට එකක් ඉතුරුනා 5යි බිංදු 4ක් මොනවද ඒකක පොල්ද කොස්ද ඒවත් දාන්න ඕනෝද මොනවද n තියනවා උඩ මෙයා ගන්න උඩට nm ඍණ 2 මෙන්න පුතේ ඇති කරන පීඩනය අතිවිශාල පීඩනයක් මෙයා ඇති කරන එක ගානක් උදේ මම නිකන් හිතලා දාපු ගානක් ඕක හරියටම මේ මිනිස්සයා එච්චර ලොකු පීඩනයක් ඇති කරයිද නේද කියන්න බෑ හරිද පුතේ හදාගත්තා නම් යන්න දෙවනි ගානට යන්න කකුල් දෙකෙන්ම හිටගෙන ඉන්නවලු හරි දැන් ගානට හරි පුතේ දැන් ගානේ උත්තරේ මේක හරි ඕනම් 3න් 3ට වෙන් කරන්න කලාපවලට නේද තමාව දාලා ඔන්න කියව ගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට නේද හරි අපේ පටව යන්න 10 ළමයි දෙවනි ගානට එක කකුලෙන් නෙමේ දැන් ඉන්නේ මයි පුතේ කකුල් දෙකෙන්ම ඉන්න ඔයාලා අන්න අත් දෙක ගාගෙන ඉන්නවා කකුල් දෙකම බිම තියන්නේ නේද මොකටද නිකන් එක කකුලෙන් ඉන්නේ කියලා අදලා බලන්න පුතේ ගාන උත්තරේ වෙනස්ද එකමද කියලා කකුල් දෙකයි නම් එක කකුලක ස්පර්ශ වෙන ප්‍රමාණයම අනිත් කකුලෙත් ස්පර්ශ වෙනවා. එතකොට දෙකේම එකතුව ගන්න හොඳේ ඒරියා වලට ආදේශ කරද්දී. මේක හරිය නේද මකන්නද? පළවෙනි එක දෙවෙනි එක තනියෙන් හදා. ටියුට් එකේ වරද්දන්න නැතුව හදන්න කපන්නේ කොටන්නේ නැතුව. අර 9 වසරේ වගේ නෙමෙයි ඉතින් ලොකු ගණන් එන්නේ හොඳේ ටිකක් දශම ගණන් අර වගේ ඒවා ඇවිල්ලා එහෙම එන්නේ. පුතේ අන්න කකුල් දෙකේම වර්ගඵලය එකතු කරගත්තොත් 0.03යි 4 එනවා යටට රයිට් මට යසිරු මින්දීප දාන උත්තරේ හරි පුතේ හරි අපි ගාන හදමු හැමෝම හදන්න සමීකරණ ලියන්න පුතේ අර වගේම p සමානයි f බෙදීම a ආදේශ කරමු 450 නිව්ටන් බෙදීම බිඳුව කකුල් දෙකේම වර්ගඵල ගන්න ඔන්න මොලේ තියෙනවානේ හොඳේ කකුල් එක කකුලකින් නම් එකයි කකුල් දෙකම වදින නිසා දැන් මයි පුතේ බලන්න උත්තර දෙකේ වෙනසක් එනවා නේද එනවා වෙනසක් 0.03යි 4යි වර්ග මීටර අර වගේමයි නේද ගණිතය පුතේ 450 මේ කීයක් දානවද උඩට 4ක් දාන 4ක් නිව්ටන් බෙදුවා 4ෙන් වර්ග මීටර පුතේ උත්තරේ මට දැම්ම කවුද දරුවේ 1යි අන්නොච්ච වෙන්න ඕනේ 5යි බිංදු වෙනවා පුතේ එතකොට 3ක් nm ඍණ 2 ඔන්න පුතේ උත්තරේ හරි කලාප වලට වෙන් කරොත් අපි ওই විදියට දැන් බලන්න ඔයාගේ ඉස්සෙල්ලා උත්තරේ මෙතන තියෙන්නේ 2 දැන් 1 වෙලා නේද 1 වෙලා අපෙන් අහන ඕන උතර ප්‍රශ්නිකුත්
මොකක්ද දාන්නේ? වැඩි පීඩනයක් ඇතිවන්නේ කුමන අවස්ථාවේදීද? තනි කකුලෙන් ඉන්නකොටද වැඩි, කකුල් දෙකෙන් ඉන්නකොටද වැඩි කියලා බලන්න ඔයාගේ උත්තර දෙක පුතේ. එක නේද? ඔව්. පළවෙනි එක කකුලෙන් ඉන්නකොට පුතේ මුළු ඇඟේම බර ක්‍රියාත්මක වෙලා වැඩි පීඩනයක් ඇති වෙනවා. හැබැයි කකුල් දෙකම අපි පොළොව මත තියන් ඉන්නකොට මේ පීඩනයමයි පුතේ කකුල් දෙක හරහම බෙදිලා යනවා සමානව නේද? සමානව. එහෙනම් පීඩනය අඩු අවස්ථාව කකුල් දෙකෙන්ම ඉන්නකොට එක කකුලෙන් ඉන්න මේ විභාග ප්‍රශ්නයක් පුතේ. මට හරියටම අංක මතක නැහැ විභාගයේ ආපු ඉලක්කම්. මම මේ ප්‍රශ්නේ මතකයි මට ඒ නිසා ඔයාලට දැන් ආයෙ එන්න පුළුවන් ওই වගේ ගානක්. හරිද? රයිට්. මෙන්න අවස්ථා දෙකමයි පුතේ නම් ගාන හදාගන්න සියලු දෙනා. එක් පාදයකින් සිටගෙන සිටින විටදිය කියලා ලියන්න අහලා තියෙන තුන්වෙනි ප්‍රශ්නෙට. එක් පාදයකින් සිටගෙන සිටින විට. එක් පාදයකින් සිටගෙන සිටින විට. අන්න බලන්න උත්තර ටික. ඒත් එක්කම ළමයි සමීකරණයක් මගින් පුතේ මේ බලන්න අපිට පුළුවන් මෙන්න මේ සිද්ධිය මම ඔයාලට 9 පන්තියේදීත් මේක ගැන කතා කරන්න ඇති මම හරි සර් හරි සමීකරණයකට අනුව වගන්ති ප්‍රශ්න එනවනේ ඔය බහුවර්ණවල එතෙන්දි තර්ක කරන්න ක්‍රමයක් ගණන් හදන්න ඕනේ නේ සමීකරණයෙන් තර්ක කරමු මෙන්න බලන්න පුතේ හරයේ ඉන්න කවුරු හරි දැන් මෙතන වර්ගඵලය අඩු වුණොත් පීඩනය දැන් ඉස්සර ගාන එක නේද උනේ එක කකුලෙන් ඉන්නකොට වර්ගඵලය අඩුයිනේ නේද ඒ අඩු වෙනකොට වාට ආව උත්තරේ වැඩි පීඩනය වැඩි වුණා හරි මේ මොන සම්බන්ධයක්ද පුතේ ගණිතයට අනුව ප්‍රතිලෝම සම්බන්ධයක් හරිද p ප්‍රතිලෝමයි 1 යට a මෙන්න පුතේ එක අවස්ථාවක් ප්‍රෙෂර් පීඩනය ඒරියා එක අඩු වුණොත් ප්‍රෙෂර් වැඩි ඒරියා එක වැඩි වුණොත් ප්‍රෙෂර් අඩුයි තේරුණාද ඔන්නමයි පුතේ ඒවා හිත ඉන්නේ සමීකරණේ ලිව්වා ටක් තර්ක කරා හැබැයි මයි පුතේ ලවයේ ඉන්න කෙනාට මොනවා හරි වෙනවද අදාළ රාශියට ඒකමයි වෙන්නේ හරි මේක හිතන්න බලය වැඩි කරනවා ඒ කියන්නේ පුතේ බර වැඩි කරනවා වැඩි කරොත් ඉතින් පීඩනයත් එමමයි නේද ඔව් පීඩනය වැඩි හරි පීඩනය වැඩි අපි බලය අඩු කරොත් පීඩනය අඩු වෙනවා එහෙනම්මයි පුතේ රහස මොකද්ද රහස ලවයේ ඉන්න කෙනාට මොකද්ද වෙන්නේ ඒකමයි රාශියට වෙන්නේ පීඩනය ගැන නෙමෙයි ඕනම සමීකරණයක පැහැදිලිද පුතේ හැබැයි හරයේ ඉන්න කෙනාට මොකද වෙන්නේ ඒකේ පරස්පරය වෙන්නේ විරුද්ධ දේ වෙන්නේ පැහැදිලිද එහෙනම් මේකමයි පුතේ p අනුලෝමව සමානුපාතිකයි f ට මේක වැඩි වුණොත් මේක වැඩි මේක අඩු වුණොත් මේක අඩු හරි නමුත් ඒරියා එකත් එක්ක අනුලෝම සම්බන්ධයක් මේක අපි 1 යට a කියලායි අපි ලියන්නේ හරි ප්‍රතිලෝමයි අනුලෝමයි ප්‍රෙෂර් එක බලයත් එක්ක අනුලෝමයි වර්ගඵලයත් එක්ක ප්‍රතිලෝමයි මතකයි නේද පුතේ ඔය ගොඩනැගිලි එහෙම හදනකොට ෆවුන්ඩේෂන් එක ටිකක් මහතට දානවා වර්ගඵලය වැඩි කර ඇයි ඒකේ උඩ තට්ටු ගානක් හැදෙන්නේ නේ තට්ටු ගානක් එතකොට බර එන්න පුතේ වැඩි වෙනවා ගඩොල් ගාන වැඩි වෙන්න නේද යකඩ ප්‍රතිශතය වැඩි වෙන්න උඩට යන කම්බි ගාන බර වැඩි වෙනවා එතකොට මේක දරා ගන්න ඕනේ අර ගඩොලේ ගානටම යට ෆවුන්ඩේෂන් එක ගියොත් වර්ගඵලය පුතේ මදි එතකොට ඇති කරන පීඩනේ බර වැඩි වෙනවා ගඩොල වැඩි වෙන්නේ එතකොට කඩාගෙන වැටෙන්න පුළුවන් පහළ ගැව්වට පස්සේ ඒ නිසා ෆවුන්ඩේෂන් එකක් දාද්දි මහතට දාන්න ඊළඟට ඔයා දැකලා තියෙන සාමාන්‍ය ජීවිතයේ තනක් තමයි ඔය සැටලින් අවස්ථාව. ඒ කියන්නේ කොන්ක්‍රීට් එකක් දානකොට අර යටින් මුක්කු ගහනවා. ඒ මුක්කුවක යට පොඩි ලෑලි කෑල්ලක් තියෙනවා. ඇයි? ඒ වර්ගඵලය වැඩි කරාම අර ස්ලැබ් එක දැම්මාම පුතේ ඇතිවන නැත්තම් බහී ඉඳගෙන නේද? ඒ කියන්නේ අපි කෝටු ගහලා නැත්තම්
මොනවද ඔය උණ ගස් වගේ දේවල් නැත්තම් ලී නේද? මොන හරි ලී දානවා. ඒවා හයි කරනකොට හැම ලීයක්ම යටින් පොඩි ලෑල්ලක් තියෙනවා. හරි. ඇයි? වර්ගඵලය වැඩි කරා ස්පර්ශ වෙන පෘෂ්ඨය අර සපත්තුව වගේ තමයි. උල වගේ තියුණා නම් යටට බහිනවා ඩොග් දාලා. නමුත් වර්ගඵලය වැඩි කරාම අන්නමයි පුතේ ඇති කරන පීඩනය අඩු කර ගන්න පුළුවන්. මෙයා වැඩි කරොත් මෙයා වැඩි කරොත් මෙයාව අඩු කර ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථා. හරිද? රයිට්. ඔන්න සාමාන්‍ය ජීවිතයේ තැනක් මං කිව්වේ පිහිය මතක් කරගන්න. අපි කපන පෘෂ්ඨය වර්ගඵලය අඩුයි. වැඩි පීඩනයක් කේක් කෑල්ල උඩ තිබ්බ ගමන් පිහිය බහිනවා. පාංගෙඩි උඩ තිබ්බ ගමන් බහිනවා. හැබැයි මොට පැත්ත තිබ්බොත් නේද? උලනෝ මතක නැතුව තියලා තියෙන යකෝ මොට පැත්තෙන් පාංගෙඩිය කපන්න. එතකොට පුතේ ඇති කරන පීඩනය අඩුයි. කැපෙන්නේ නෑ හරියට නේද? මඩ වගුරු තියෙන තැනක ලෑලි කෑලි දාලා කට්ටිය ඒකේ උඩ යනවා එරෙන්නේ නෑ. ඔයා කකුල තිබ්බොත් එරෙනවා. නමුත් ලෑල්ලක් දාලා ඒකේ උඩ යනවා. ඔය ගොයන් කපන කාලේ පුතේ සමහර මිනිස්සු ඔය හැලවල් වගේ තියෙනකොට ලී දාලා ලෑලි දාලා ඒකේ උඩ තමයි ගොයන් කපන්නේ. ඒතර එරෙන්නේ නෑ. හරිද? සර් මොකක්ද එකක් ඇවිල්ලා කිව්වා මට තේරෙන්නේ නැහැ ඒක. හරිද? සර්ගෙන් අහන්නවද ඒක? සර් පන්තිය පටන් ගත්තාම මොකද්ද පීඩණයට කියපු උදාහරණ කියලා අහගන්න බැරුණා රහසෙන් කිව්වේ ඇහුන්නේ නැහැ. හරි? රයිට්. ඔයගොල්ලන්ට ඇහෙනින්ද රහසෙන් කියලා ගියා. සර්ට කියමු අපි ඒක කියන්න කියලා නේද? මට තේරුන්නේ නැහැ හරියට ඒක. ඔන්නමයි පුතේ එහෙනම් තව ගානක් හදන්න යනවා. යමු නේද? සමහර කට්ටිය හදලත් ඇති. දෙවනි ගාන හදන්න. දෙවනි ගාන. බර නිව්ටන් 400ක් වන ධනකාකාර පෙට්ටියක් මේසයක් මත තබා තිබේ. මගේ ගානේ පෙට්ටිය දෙනවා ඔයාට. ඔව් පෙට්ටිය. ඔන්න පෙට්ටිය මගේ ගානේ. ගාන හදන්න තනියම. ගාන හදන්න. ළමයි හදලා දාන මුටක් දාලා. ෂා නියමයි. හොඳයි. සමීකරණය ලියන්න පුතේ පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය නැත්නම් P සමානයි F බෙදීම A දාලා හදන්න. ආවද පුතේ 2000යි පැස්කලුත් දාන්න පුතේ වත් මේ වරහන් ඇතුලේ ඒකක දෙකම දාන්න තියන ඉස්සෙල්ලේකටත් ඕනනම් දාගන්න. ඒ කියන්නේ සමානයි නේද වර්ග මීටරයට නිව්ටන් වලින් ගන්න ගානක් තමයි පැස්කල්. හරි. ඕගාලා එන උත්තර නියමයි. හරි මාත් හදනවා. මටත් ආසයි හදන්න. හරි බලය එන්නේ පුතේ එතකොට කීයේයි? බලය කො බලන්න. නිව්ටන් 400යි. ඒරියා එක 0.2ද? 0.2යි වර්ග මීටර. දැම්මයි පුතේ 400 උඩට බිංදු කීයක් දානවයි ඕගොල්ලෝ අර මං කිව්ව කෙටි ක්‍රමයට? 1යි. නේද? මේක 10න් වැඩි කරා එහෙනම් උඩත් 10න් වැඩි කරනවා. ඒක තමයි ගණිත ක්‍රමේ. නේද? අපි ලේසි ක්‍රමයා මෙතන දශම ස්ථාන ගානට උඩට බිංදු දාගන්නේ කිව්වම. බිංදුවයි නිව්ටන් දැම්මා දෙකෙන් බෙද්දා වර්ග මීටර. එහෙනම් පුතේ උත්තරේ 2000යි nm ඍණ 2 අරන් ඇතුලේ පැස්කල් කියලා දාගන්න. හරි දාගන්න පුතේ. Tamanට සතුටුයි හැදුවා නම් ඔයාලා ලේසි නේද? ඔයාලා ලේසි. ඔයාට අර ඉස්සර සමීකරණයට අනුව තර්ක කරන ඒවා ඕනනම් පැත්තකින් ලියා ගන්න. මොනවාද මේවා? මේක වැඩි කරොත් පාට පෑන් දෙකකින් ලියා ගන්න. F වැඩි කරා පීඩනය වැඩි වෙනවා. ඔය මාර්ජින් වල ලියා ගන්න. P අනුලෝමව සමානුපාතිකයි F. වැඩි වුණාද වැඩි වුණා. අඩු වුණාද අඩු වුණා. ඒ සමාන පෑන් වලින් ලියන්න. එතකොට එයත් එක්ක ගැලපෙන ඉතලේ මේ පාසුවෙන් හොයාගන්න පුළුවන්. මෙතන මම මෙතන නිල් පාටින් දාන්න. මේව. බලය අඩු වුණා පීඩනය අඩු වෙනවා. ඒක ලියලා පොතු කරගන්න කොහෙවත් යන්නේ. සංකේතවලින් සිංහලෙන් ලියන්න ඕනේ නැහැ නේද? එතකොට නේද? සංකේතවලින් තේරුම් ගන්න. ඊළඟට P ප්‍රතිලෝමව සමානුපාතිකයි A වර්ගඵලයට. එතකොට ඒරියා එක වැඩි වුණොත් ප්‍රෙෂර් එක අඩු වෙනවා. එම පාට පෑනකින් දාගන්න.
අනිත් පැත්තත් ඕනනම් දාගෙන තව පාට වැන්න. ඒරියා එක අඩු වුණොත් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට ඊතල සමානව තියෙන එක තමයි ගැලපෙන්නේ. නිල්ට නිල්, කළුට කළු. ඔන්න සිංහලෙන් වාක්‍ය දුන්නේ නෑ මම හොඳේ. ඒව මතක තියාගන්න. හරි. තවත් සුපිරි ගානකට යන්න හදන්න පුතේ. පිටු අංක දෙකේම තුන්වෙනි ගාන හදන්න බලන්න තනියම. හරි. කට්ටිය හදලා දාන උත්තර හොඳයි. හරි. උත්තර දාන්නේ මම කියන්නේ දැන් අනිත් අය හැමෝම හදන්න. සමීකරණ ලියන්න. පස්කන්ධයක් ගැන කියනවා. පස්කන්ධ දෙනවා මගේ ගාන. මගේ ගානේ දෙන ඒවා ලේසියිනේ. ඔන්න මම ලේසියම වාට පස්කන්ධක රූපයක් දෙන්න හදන්න. පස්කන්ධේ රූපේ නෑනේ. පස්කන්ධක් එනම් අවා ගන්න පුළුවන්. 1200යි නිව්ටන් very good හරි. බලය අහන්න නේද පුතේ පීඩනය නෙමෙයි. මෙන්න බලන්න එනම් තාම ඒ ගාන බැරි කට්ටිය ඉන්නවා නම් අපි හදමු. බැරි කට්ටිය ඉන්නවා නම් හදමු. මම සමීකරණي ගන්නම් පුතේ p සමානයි f බෙදීම a. හැබැයි අහන්නෙමයි පුතේ බලය නේද? බලය කියන්නේ මෙන්න ගාන ටියුට් එක නැති අය ඉන්නවා නම් මෙන්න ගාන. පොළවේ වර්ග මීටර් 8ක් වූ ප්‍රදේශයක් පුරා එකතු වී ඇති පස් ගොඩක්. වර්ග මීටර් 8ක් කියන එක යටින් ඉලක්ක ගහගන්න. ඒක කැපිටල් A කියලා සංකේත කරගන්න එතනම. අපි මේ වගන්ති ගණන් වල එහෙමම අපි දාන්න සංකේත බලය නම් F නේද? ඒරියා නම් A, පීඩනය දීලා නම් P එහෙම දාගන්න. ප්‍රදේශයක් පුරා එකතු වී ඇති එක් පස් ගොඩක්. පස් ගොඩක් නිසා පොළව මත ඇති වූ පීඩනය. ඔය පස්කන්ධ කඩන් වැටෙන්නේ පුතේ නේද? ඒ පස්කන්ධකින් ඇතිවෙච්ච පොළව මත ඇතිවෙච්ච තෙරපීම කොච්චරයිද පීඩනය? පැස්කල් 150යි. ඒ කියන්නේ පුතේ වර්ග මීටරයට නිව්ටන් ගත්තා 150යි නේද? පස් ගොඩ නිසා පොළව මත ක්‍රියා කරන ලද බලය කොපමණද? දාන්න p සමානයි f බෙදීම a. මොකද කරන්නේ? ගණිත සංකල්පයක් තියෙනවා. හරස් ගුණිතය කරන්න පුළුවන් කියලා. දන්නව නේද? ඔව්. ඒ කියන්නේ පුතේ f උක්ත වෙනවා උන් දෙන්න ගුණ වෙනවා. එහෙනම් මම උලට f දා ගන්නවා. f සමානයි p ගුණ කිරීම a. p ගුණ කිරීම a. දැන් හරි නේද? දැන් ආදේශ කරන්න. දැන් පුළුවන් අනිත් අයටත් හැදුවේ නැති අයට. පීඩනය 150යි. පැස්කල් වෙනුවට මම මෙතන ලියනවා nm ඍණ 2 කියලා. එහෙම ලියන්න ඕගොල්ලෝ පැස්කල් ලියපු දරුව පොඩ්ඩක් කපලා නෙමෙයි එතන උඩින් හරි. ඒක කියනවා එතකොට ලස්සනට. ඒක කියනවා. ඒකයි. ගුණ කිරීම කොච්චරයිද පුතේ? 8යි නේද? 8යි වර්ග මීටර. මොකෝ වෙන්නේ? වර්ග මීටරයට වර්ග මීටර කැපෙනවා නේ? ඒ කොහොමද? මේ අර වර්ග මීටර කියන්නේ ලවයේ තියෙන කෙනානේ. මේ ඍණ 2 කියන්නේ පුතේ මට මෙයා ආයෙ ලිව්වොත් ඔහොම නේද? එහෙනම් උඩයි යටයි සමානයි නම් කපන්න පුළුවන්. එහෙනම් m ඍණ 2ට m වර්ගය කැපුවේ ඒ නිසා මෙන්න ඉතුරු වෙනවා නිව්ටන්. අන්න ඔයා හොඳට ෆිසික්ස් දන්න බව පේපර් එකේ පෙන්නන්න. පැස්කල් වෙනුවට මෙයා ලියන්න. වර්ග මීටර කපන්න නිව්ටන් ඉතුරු වෙනවා. උත්තරේ 150 ගුණ කරාම 8න් 1200යි පුතේ නිව්ටන්. පැස්කල් නෙමෙයි හොඳේ. ඔන්න ඔය වගේ තැන්වල අපේ දරුවෝ සමහරවිට පැස්කල් ලියලා තියෙනවා. සමහර වෙලාවට උත්තරේට ලකුණක් අඩු කරගන්න පුළුවන්. 74ක් ගත්තොත් පේපර් එකේ B එකක් බව මතක තියාගන්න. 75 තමයි A දෙන්නේ. පව් කියලා දෙන්නේ නෑ හොඳේ විද්‍යාව පේපර් වල එහෙම. ඒ නිසා අඬන්න ලේස්ති වෙන්න එපා. 74ක් කරන් A එකක් නැති වෙයි. හරි. ඔන්න මම පුතේ නම් චූටි ලකුණු පොඩි ඒවා අපි එකතු කරගන්න ඕනේ ප්‍රශ්න පත්‍රය තුල. ඒ නිසා නැවත බලන්න කියන්නේ ඒකයි උත්තර ලිව්වට පස්සේ යම්කිසි පේපර් එකක්. හරි.
ඔන්න පුතේ සාමාන්‍ය ගණන් ටිකක් හැදුවේ මම ඝන පීඩනයේ ආශ්‍රිත. හරි නේද? ඔයා තව හොයාගෙන ඔයා හදන්න එහෙම නැත්නම් ඔයා නිර්මාණය කරගෙන හදන්න. අර මේ වගේ ගණනක් මට දෙන්න බැරිුණා. ස්කන්ධය දීලා නේද? කිලෝග්‍රෑම් 50ක් හරි නැත්නම් ග්‍රෑම් 500ක ස්කන්ධයක් තියෙන වස්තුවක් යම් ඒරියා එකක් ඔයා තනියෙන් එකක් හදන්න. 1000න් බෙදලා 10න් වැඩි කරලා බර කර ගන්න ඕනේ. හොඳේ? ඒ වගේ ඒවා හදන්න කියලා දුන්නා. හැබැයි දැන් මම හොඳද? දැන් පුළුවන් කියලා හිතනවා. පුතේ නම් මම යනවා ඊළඟ පීඩන වර්ගය කතා කරන්න. මොකක්ද? ද්‍රව පීඩනය සම්බන්ධයෙන් චුට්ටක් කිව්වා මං ඉස්සෙල්ලා පන්තිය පටන් ගන්නකොට නේද? පොඩ්ඩක් කිව්වා. මොකද්ද පුතේ? මමත් දාන්න ආව පුතේ වතුර ටිකක් බොන්න දාන්න ආව. මේ බලන්න මගේ ලස්සන බෝතලේ. හරි. රයිට්. මේකේ තියෙනවා වතුර පුරවලම නෑ මම මේ ටික දැන් බිව්වා. පුරවලා දාන්න ආව. හරි. දැන් ඔයාලා කියයි ඕක මිසිල් කරන්න. එහෙම හිල් කරොත් මෙතන තැබෙනවනේ පුදුම කතා නෙවෙයි ළමයි කියන්නේ. නේද? මෙතනින් අදිස්සියවත් මං කට්ටකින් යන්නොත් රුංගාල වතුර එනවා. මෙහෙම එනවා මෙහෙන් ඉලක් ගැව්වොත් මේ පැත්තෙන් මෙහෙම එනවා. පල්ලෙහෙන් සිදුරු කරොත් පහළට වතුර බේරෙනවා. ඔන්න පුතේ ඇයි එහෙම බේරෙන්නේ? මේ ඇතුලේ තියෙන වතුර මගේ බෝතලේ බිත්ති තද කරගෙන ඉන්නේ. නේද? බිත්ති තද කරගෙන ඉන්නේ. ඒ නිසා වතුර මගින් බිත්ති මත ප්‍රෙෂර් එකක් ඇති කරලා තියෙනවා. පුතේ මේක හැම දිශාවකටම තියෙනවා. ඔන්න වැඩි. ද්‍රව පීඩන වල ප්‍රධාන ලක්ෂණ කතා කරන්නයි මම ඔයත් එක්ක යන්නේ. මේක පුළුවන් නේද? ද්‍රව නිසා පෘෂ්ඨ මත ඇති කරන පීඩනය මොකද්ද පුතේ? ද්‍රව පීඩනය. ඝන ද්‍රව්‍ය නිසා පෘෂ්ඨ මත ඇති කරන පීඩනය ඝන පීඩනය. එහෙනම් අපි බලමු ද්‍රව පීඩනයේ තියෙනවා ප්‍රධාන ලක්ෂණ කීපයක්. හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. ඔන්න 9 වසරේ දේවල් අපි කතා කරේ නෑ මේවා. 9 දී මේවා කිව්වේ නෑ. මේවා තමයි ඔයා 10 පන්තියේ දැනගන්න පීඩනයේ පාඩමේ අලුත් දේවල් ටික. නමුත් සාමාන්‍ය ජීවිතයේ තියෙනවා. ඔයාට හිතන්න පුළුවන් පුතේ මෙන්න බලන්න පොඩි ගැජට් එක. මොකක්ද වෙන්නේ? මේකෙන් කියන්නේමයි පුතේ මේකේ ඇතුලේ තියෙන මේ භාජනයේ ඇතුලේ තියෙන ද්‍රවය සෑම බිත්තියක් මතම ක්‍රියාත්මක වෙනවා නේද? සෑම දිශාවකටම ද්‍රව පීඩනය ක්‍රියාත්මක වෙනවා. සෑම දිශාවටම මේ හැමතිස්සම කියන්නේ මේ ලක්ෂණයක් කිව්වේ. ද්‍රව පීඩනයේ පළවෙනි ලක්ෂණය තමයි සෑම දිශාවකටම ද්‍රව පීඩනය ඒ අඩංගු භාජනය තුල ක්‍රියාත්මක වෙනවා. ඔයාලට මම ගෙදරදී එළියට ගිහිල්ලා කරන්න පුළුවන් පරීක්ෂණයක් කියලා දෙන්නම්. මෙන්න shopping cover එකක්. හරිද? පුරව ගන්න වතුර. මේකට හරි නැත්නම් grocery bag එකකට හරි පුරව ගන්න. පුරවගෙන පුතේ උඩින් මේවා කරලා දැන් මේක ඇතුලේ තියෙන වාතයනේ නේද? මේක ඇතුලේ තියෙන වාතයනේ. ඔබ කරකවලා ගන්න. අරගෙන අම්මගෙන් ඉල්ල ගන්නකො කට්ටක් හරි මොකට යන ගන්නද කියලා අහනවා නේද අම්මා? ඔව් කියන්නේ. කාට යන ගන්නද? ඔයාට යන ගන්න නෙමෙයි අපි පරීක්ෂණයක් කරන්න හදන්නේ නේද? හරි. ඔන්න බලන්න පුතේ. අරගෙන මෙතනින් විදිනවා. එළිය කරන්නද ගේ ඇතුලේ විදින්න යන්න එපා. ආයි පර බැනුම් අහන්න වෙයි. මෙහෙම විද්දා එතනින් එනවා. මේට විද්දා එනවා. මෙහෙන් විද්දා එනවා. මෙහෙන් විද්දා එනවා. හැම තැනින්ම වතුර පිට වෙන්න ඔයා මේක සිදුරු කරගෙන යන්න. ඒ කියන්නේ මොකද්ද පුතේ කියන්නේ? ද්‍රව පීඩනය ඒ අඩංගු භාජනයේ සෑම දිශාවකටම ක්‍රියාත්මක වෙනවා. ඔන්න පළවෙනි වැඩි. තේරුණාද? හරිද? බැලුම්. ඔව්. ඕනම් බැලුමකට වතුර පුරවලා ගන්නත් පුළුවන් නම් කරන්න කවන්නේ. හරි? රයිට්. ඔන්න වයි පුතේ පළවෙනි ලක්ෂණය තමයි ඒ. ඔයාට මම මෙන්න මේ රූපය අලවලා ඊරේ ෆොටෝ එකක් ගාලා දැම්මා විදිය ගන්න කාලේ. හරි. මගේ නෙවෙයි මේ අයගේ. බලන්න ඇලෙව්වද කියලා. පුතේ බලන්න එන ටියුට් එකේ පිටු අංක 3 ද්‍රව පීඩනය කියවන්න. ද්‍රව වර්ග වලින් ඇති කරන පීඩනය ද්‍රව පීඩනය නම් මේ ඊළඟට ද්‍රව පීඩනයේ ලක්ෂණ. හරිද? ද්‍රවයක් සෑම විටම බඳුනක් තුල අවකාශයක් තුල පවතී. හරිනේ නේද? නිකන් වතුර තියෙන්න බෑ. මොකක් හරි වාජනයක තියෙන්නේ අපි.
එවිටම බඳුන් වල බිත්ති මත යටින් ඉරි ගන්න පුතේ ටක් දාලා බිත්ති මත පීඩන ඇති කරයි. එම පීඩනයේ ප්‍රධාන ලක්ෂණ කියමයි පුතේ ද්‍රව නිසා හට ගන්නා පීඩනය සෑම දිශාවකටම සම්බලපායි. 12යි කාලට හරියට එන්න විද්‍යුත් උපකරණ. හරි. ආයුබෝවන් මිස්. thank you මිස්. bye bye. යසිරු බායි එකක් දැම්මම නේද?